දැන් සාධකාරයක් විලාස මේ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ දෙවතුන්ට අපි කරන භාවනාව බුදුහාමුදුරුවෝ ශ්‍රීමුකයෙන් දේශනා කරලා තියෙන සතිපට්ඨාන සූත්‍රයේ ඒ සතිපට්ඨාන සූත්‍රය අනුව ඔයගොල්ලන්ගේ භාවනාව පිළිබඳව පැහැදිලි කරගන්නවා. ආනාපාන භාවනාව පැහැදිලි කරන ආකාරය. එතකොට මෙතන වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් මේ අංග 8න් සතිපට්ඨාන සූත්‍රයෙන් පෙන්වන කරන කරුණු තියෙනවනේ මොනවාද? ප්‍රබල. දැන් දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව ආයාම සති සමාධි. ඒතර සම්මා සතියට ගන්න තමයි සතිපට්ඨානය අදාළ. ඒතර සතිපට්ඨානයේ තියෙනවා සූත්‍රයේම කාරණා හතරක්. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දැන් ඔයගොල්ලෝ කරන භාවනාව වැටෙන්නේ හැම එකක්ම සක්මන් කරත් කායානුපස්සනාවේ භාවනාව. ආනාපාන සති භාවනාව අපි පැහැදිලි කරන්නේ සතිපට්ඨානයේ කායානුපස්සනාවක් විදියටයි. දැන් එහෙම කියන්නේ ඇයි? ආනාපාන සති භාවනාව තියෙන ලෝකේ විවිධ විදිහේවා. තේරුණා නේද? ඒ විවිධ විදිහේ භාවනා ක්‍රම නෙවෙයි බුදුහාමුදුරන්ට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දිනු වෙන ක්‍රමයක් විදිහට භාවිතා වෙන්නේ. ඒකෙන්ද අපි දැන් පැහැදිලි කරන මේ සූත්‍රයට අනුගත ක්‍රමය ඔයගොල්ලෝ ටිකක් සාකච්ඡාවට භාජනය කරලා නැවත නැවත ප්‍රශ්න කරගෙන කරන භාවනාව තමන් කරනකොට මේකට අනුගතව ඒ දේ සිදු වෙන්නත් මහන්සි ගන්න ඕනේ, ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් කායानुපස්සනාව කියන කොටසේ මහා සතිපට්ඨාන සූත්‍රයේ භාවනා ක්‍රම 14ක් පෙන්නලා තියෙනවා. මේ 14ම කරන්න උනා ඉන්න නෙවෙයි. මේකේ එකක් කරත් ප්‍රමාණවත්. දැන් ඔයගොල්ලෝ භාවනා ක්‍රම දෙකක් කරන්න දැන් පටන් අරන් තියෙනවා. ඒක වෙන වාසියක් තමයි. දැන් පළවෙනිම කොටස සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ආනාපාන පබ්බේ කියන. මේ කොටස කියන එක ඒ කාලේ පාලියෙන් පෙන්නන්නේ පබ්බේ. දැන් ආනාපාන පබ්බේ කියනවා භාවනා ක්‍රමයේ විස්තර වෙනකොට මේ ආස්වාසයේ පාස්වාසයේ ගැන අවධානයෙන් ඉඳීම සහ ඉඳීමෙන් සිටින ආකාරය මොකක්ද කියලා පැහැදිලි කිරීම. මෙය තේරුම් ගත්ත ස්වરૂපේ නම් අඩුපාඩු අපේ අනන්තයි අප්‍රමාණයි. තේරුණා නේද? මේක ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න මෙන්න මෙහෙම මේ භාවනාවක් කවදාවත් සිජුවම විපස්සනාවකට අපිට හරවන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන විපස්සනා කියන්නේ ප්‍රඥා ශික්ෂාවයි. ප්‍රඥා ශික්ෂාව ලැබෙන්නේ කොහොමද? සමාධි ශික්ෂාවක් සම්පූර්ණ වුණාම විතරයි. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන සමාධි ශික්ෂාවයි ලෝකයේ තියෙන සමාධියයි කියන්නේ හුඟක් වෙනස් දෙයක්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන සමාධි ශික්ෂාවේදී සමාධිය අවම මට්ටමක් ගැන කියනවා. ඒ අවම මට්ටමේදී නීවරණ යටපත් වෙලා ලෝකයේ තියෙන භාවනා ක්‍රම වලින් සමාධියේ මහා විශාල මට්ටම් තියෙනවා. තේරුණා නේද? ඒවත් පුරුදු කරලා දෙන්නේ හැමෝම නීවරණ යටපත් කරනමයි. දැන් ඔයගොල්ලන්ට පහසු වෙන්නේ ඒ ලෝකයේ තියෙන ඉහළම මට්ටමේ සමාධි මට්ටම ගන්න එක නෙවෙයි බුදුහාමුදුරන්ගේ අපේක්ෂාව. මේ
ප්‍රඥා ශික්ෂාව දිනු කරගන්න අවශ්‍ය වෙන අවම මට්ටමේ සමාධියක් ලබා ගැනීමයි. එතකොට අවම මට්ටම කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන සීමාව ඉර වෙන්නේ ඔයගොල්ලන්ගේ මනසේ නීවරණ මොහොතකට යටපත් වීම. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ අත්දැකීමට සිහි කල්පනාවෙන් යුක්තව මේ ජීවිතේදී නීවරණ යටපත් වෙච්ච තැනක් අල්ලගන්න වෙනවා මේ භාවනා පුරුදු කරලා. තේරුණා නේද? දැන් මම මේක ආය ගමනක් කියන වෙනස් කරලා මම කියන්නේ ඔයගොල්ලෝ භාවනාවෙන් අල්ලගන්න වෙන්නේ කවදා හරි මේක හිතලා අල්ලන්න බෑ. හිතලා තේරුම් ගන්න බෑ. ඔයගොල්ලන්ගේ නීවරණ යටපත් වෙච්ච මනසේ ස්වરૂපය මෙන්න මේකයි. මේක වටින දෙයක් කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න වෙනවා මේ භාවනාව අතරතුර. තේරුණා නේද? අන්න එහෙම තේරුම් ගත්ත කෙනාට බුදුහාමුදුරුවෝ ඊගාව පියවරට උපදේශ ක්‍රියාත්මක කරන්න කියනවා. දැන් ප්‍රශ්නයක් එනවා. නීවරණ යටපත් වීමේදී මනසක් ඇති වෙන තත්ත්වය ඔයගොල්ලන්ට ස්වභාවිකව දැනෙන්නත් පුළුවන්. දැන් මෙච්චර වෙලා මේ භාවනා කරන්නම අවශ්‍ය නෑ. නීවරණ යටපත් වෙච්ච මනසක් ඔයගොල්ලන්ගේ ජීවිතවල ලැබෙන්නේ නැතු ඉන්නේ නැහැ. කවුදාරයට ලැබෙන්න පුළුවන්. තේරුණා නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලැබුණාට මේකේ වැඩක් නෑ. ලැබුණොත් අපිට දැන් ඔයගොල්ලන්ට නීවරණ නැති මනසක් ඒක ලැබුණොත් ඔයගොල්ලන්ට මූලකම. මෙන්න මේ ගැටලුව කියන්නේ. නෑ අපි කියන්නේ නම් එහෙම නෙවෙයිනේ. අපි කියන්නේ කොහොමද? නීවරණ යටපත් වුණ මනස ඊටාම හොඳයි. සමුද්ද ලැබෙන වෙලාවට මොකද හොඳ නැත්තේ? දැන් භාවනා කරනකොට ඕනේ මේක ලැබෙන්නේ. නැතුවත් ලැබෙන්නේ. තේරුණා නේද? මේක ඔයගොල්ලෝ මෙච්චර වැඩි අහපු කතාවක් නෙවෙයි වෙන්න පුළුවන්. ඒ නමුත් සත්‍ය මේකයි. මේක තමයි සත්‍යය. ඒ කියන්නේ නීවරණ යටපත් වෙච්ච මනසක් අපිට නොලැබෙනව නෙමෙයි. ලැබෙනවා අපිට ඒක මහා මූලිකම. ඔච්චරයි වෙනස. එතකොට දැන් මොකද්ද වෙන්න ඕනේ අපි? මේ නීවරණ නැති මනසක වටිනාකමක් දකින්නේ මේක තේරෙන්නේ බුදුහාමුදුරුවන්ට, රහතන් වහන්සේට, පසේ බුදුවරයන්ට ධ්‍යානලාභී. තේරුණා නේද? මේ කියන ඔක්කොම ගේ මනස තියෙන්නේ කාම ලෝකයේ ඉක්මවල. තේරුණා? දැන් කාම ලෝකයේ ඉක්මවල මනසක තමයි නීවරණ යටපත්. ඒක නීවරණ යටපත් වෙලා කවුරු හරි මැරුණොත් එයාගේ අවසානයේ මරණය සිදු වුණොත් ඒ වෙලාවේ නීවරණ යටපත් වෙච්ච මනසකින් මැරුණොත් කවුරු හරි එයා උපදින්නේ අනිවාර්යයෙන්ම ධර්මයට අනුව කාම ලෝකේ නෙවෙයි. උපදින්නේ කොහෙද? රූපාවචර ලෝකේ. එහෙනම් අපි මරණව මොකද මේ කාම ලෝකෙම ඉපදින්නේ? මරණ මොහොතේ අපේ නීවරණ යටපත් වෙලා නැහැ. තේරුණා නේද? දැන් නීවරණ යටපත් නොවෙලා මරණ ඕනම කෙනෙක් උපදින්නේ කාම ලෝකේ. එහෙනම් මේ කාම ලෝකයයි රූපාවචර ලෝකයයි වෙන් කරන තැන මොකද්ද? නීවරණ. නීවරණ වලින් තමයි මේ දෙක වෙන්නේ. දැන් කාම ලෝකයේ ඉන්න සත්‍යයේදී අපලෝ අපි මිනිස්සු විදියට කාම ලෝකයේ ඉන්නවා. අපි එනහන අතපය ආදී කයක් තියෙනවා. මේ කය අපි විසින් ඉල්ලලා ගත්තේ කයක්. තේරුණා නේද? ඉල්ලුවේ කොහොමද? අපි ගියාත් මේ ඉඳලාම මේ නීවරණ වලට තැන දීලා නීවරණ වලින් ලැබෙන කයක්. ඔයගොල්ලන් නීවරණ යටපත් වුණොත් කොහොම කයක් ලැබෙන්නේ නැහැ. මරණොත්. තේරුණාද? දැන් ඒකයි කියන්නේ අපිට අපේ උනන්දුවෙන් අපේ උත්සාහයෙන් අපේ ගිහි කල්පනාවෙන් අපිම වඩලයි මේ සංසාරේ හදන්නේ කියලා බුදුහාම. දැන් අපි නීවරණ එක්කම මේ වඩන හින්දා අපිට කාම ලෝකයක්ම ලැබෙනවා. දැන් නීවරණ යටපත් වෙන එක අපිට ලැබෙනවා යද්දකි. අපිට කිසි වටිනාකමක් නැහැ. දැන් ඔයගොල්ලන්ට එතකොට භාවනාවකදී පුරුදු වෙනා ඉගෙන ගන්නේ ඔය නීවරණ යටපත් වෙන මොහොතවල් වැඩි කරලා ඒක සැපයක්, ඒක වටින දෙයක් කියලා ඔයගොල්ලෝම ප්‍රත්‍යක්ෂ කරගන්නකම් මේක කියන්නේ.
දැන් අපි හිතන්නේ ඕක නෙමෙයි මං කරන ක්‍රමේ වැරදි. මේ විදිහට කරලා හරියන්නේ නැහැ. මේක දියුණු වෙන්නේ. නමුත් එතකොට කරන ක්‍රමේවත් මොකකවත් නෙමෙයි ගැටලුව තියෙන්නේ. ඔව් අපේ තියෙන මනසේ තියෙන ස්වභාවය. අපේ මනසට ලොකු අපිට ලොකු අර නීවරණ තියෙන මනසයි නීවරණ නැති මනස අපිට ලොකු නෑ. තේරුණා නේද? දැන් අනුව ඕක මම පැහැදිලි කරලා දෙන්නම්. මේකේ දැම්ම නෙමෙයි ඒක ඔයගොල්ලන්ට මේ සති 8 තුල මේ කියන්නේ මේක ක්‍රියාත්මක වෙන්නේ මේ සංකප්පේ. දැන් නීවරණ තියෙන්නේ අපේ මේ අංග 8 සංකප්පවල. තේරුණා නේද? දැන් සංකප්පවල තියෙන්නේ අපේ දැන් එහෙනම් නීවරණ. දැන් නීවරණ යටපත් වුණාම බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ සත්‍ය විසුද්ධියටපත් වෙනවා. පිරිසිදුනා. ඒකින්ද ඔයගොල්ලන්ට අහලා පුරුදු තරම් මම කියනවා මේ සතිපට්ඨාන සූත්‍රයේ ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියන පළවෙනි මේ භාවනා වැඩිමෙන් ලැබෙන පළවෙනි ඵලය මොකද්ද? සත්තානං විසුද්ධියා කියන්නේ මොකද්ද? නිවන් දැකීම නෙවෙයි. රහතන් වහන්සේ නෙවෙයි විසුද්ධියා කියන්නේ. දැන් එහෙම රහතන් වහන්සේ නම් සත්තානං විසුද්ධියා කියන්නේ තව ඒවක් තියෙන්න බෑ. ඒ කියන්නේ ඥානස්ස අධිගමය නිබ්බානස්ස සත්‍යනික කිරියාය කියලා ආනිසංස දෙන්න බෑ නේද? දැන් නිවන අවබෝධ කරගන්න අවසානයේ රහතන් වහන්සේ. එතකොට ආනිසංස හතක අවසාන ආනිසංසයයි නිවන් දැකීම. එහෙනම් මූලම ආනිසංසය සත්තානං විසුද්ධිය. සත්‍ය පිරිසුදු භාවයටපත් වීම. කාම ලෝකයේ සත්‍ය පිරිසුදු වෙනවා කියන්නේ නීවරණ යටපත් වීම. තේරුණා නේද? එතකොට ඒගොල්ලෝ මේ කරන භාවනාවෙන් නීවරණ යටපත් වෙනවා. ඒක අනිවාර්ය දෙයක්. මේක වෙනස් කරන්න එහෙනම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. ඇයි එහෙම කියන්නේ? මේ භාවනාව වැඩුවම මේ සතරාතිපට්ඨානෙ වැඩුවොත් ඕන භාවනාව සතරාතිපට්ඨානෙ නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන ඕනම් භාවනාව වැඩුවොත් සත්තානං විසුද්ධිය කියන නීවරණ යටපත් වෙනවා පිරිසිදු භාවයටපත් වෙනවා කියලා දේශනා කරන්නේ කවුද? ඔව් බුදුහාමුදුරුවෝ. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යා බොරු වෙන්න පුළුවන්. බෑ. එහෙනම් ඔයගොල්ලෝ මේ භාවනාව වැඩුවම සත්තානං විසුද්ධිය කියන தත්ත්වයට ඔයගොල්ලෝපත් වෙනවා. අපේ තියෙන අඩුව තමයි මේ විසුද්ධිය බුදුහාමුදුරුවන්ට පිරිසිදුවක් වුණාට අපිට ඊටාම අපිරිසිදුයි. තේරුණාද මම කියන්නේ යන්නේ? දැන් මේකෙන් පිටව ඔයගොල්ලෝ හිතන්න යන්න එපා. ඔයගොල්ලන්ගේ මනසවත් මේ නීවරණ නැති තැන් ඔයගොල්ලන්ට හඳුන ගන්න පුළුවන් මේ භාවනාව. නමුත් ඔයගොල්ලෝ හිතන්නේ මේක පුදුම විදිහේ අපිරිසිදු වීමක් කියලා. හේතුව තමයි අපිට අවබෝධයක් නැහැ බුදුහාමුදුරන්ට වගේ රහතන් වහන්සේට වගේ. ඔච්චරයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ නීවරණ යටපත් වෙච්ච මනසකට එහෙනම් තියෙන ස්වરૂපය මොකක්ද කියලා අවබෝධ කරගන්නත් අපි මේ ශික්ෂාව පුරුදු වෙනවා. ශික්ෂාවේ කාල යන්න ඔයගොල්ලන්ට මේ වටිනා දෙයක් කියලා පුරුදු වෙන්න. නැතුව මෙහෙම හිතුවොත් වැරදි. අපි භාවනා කරලා අපේ නීවරණ යටපත් වෙන්නේ නැහැ කවදාවත්. අනාගතයේදී අහවල් කාලේදී යටපත් වෙයි. ඒක මහා සැපයක් කියලා තේරුම් ගත්තට ඔයගොල්ලන්ට ධර්මයේ කවදාවත් තේරුම් ගන්න බැහැ. ඒක නිකම්ම තමම හදාගත්ත වෙනම නිවන. තේරුණාද? දැම්මම අපි ළඟ නීවරණ යටපත් වීමේ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් තිබුණාට අපිට ඒක වැඩක් නෑ මොහොතේ හින්දා අපිට වටින්නේ. එහෙමනම් වටිනවා බවට හරව ගන්න වෙනවා. ඒකට කරන්න ඕනේ මොකද්ද? බුදුහාමුදුරුවෝ පෙන්නන මේ ශික්ෂාව තව තව පුරුදු කරන්න ඕනේ හරියට දැනගන්න. එතකොට මේ වටින තැන් අල්ලගන්න. තේරුණාද? මේක තමයි අපි ළඟින් ගිලින්නේ. මේ අවුරුදු 400කින් ගිලිහිලා තියෙන ඔන්න ඔය ටිකයි. මේ අපේ ලංකාව. මේකේ වටිනාකම අපිට අල්ලගන්න බැරි කම. ඒකව අල්ලගන්න බැරි හින්දා අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ නොකර අපි ඒ වෙනුවෙන් වෙන අපි හදාගත්ත ඒවා කරා. දැන් නීවරණ යටපත් වෙච්ච මනස තේරුම් ගන්න බැරි අපි මොකද්ද කරන්නේ? සාමාන්‍ය තවත් ආමිෂ දේවල් කරනවා. ආමිෂයේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ හොඳ සංසාරයක්. නරක නැති හොඳ සංසාරයක් ලබන්න.
ඒතර නීවරණ අවබෝධ වෙනවා කියලා දේශනා කරලා තියෙද ආමිෂයේදී නීවරණ හොඳයි යටපත් වීම හොඳයි කියලා අවබෝධයක් ගෙනත් දෙනවද ආමිෂයේදී නෑ. ඔන්න ඔතනයි පාඩම. නමුත් දැන් ආමිෂේ නැතුව අපිට මෙතෙන්ට යන්න පුළුවන්ද? ඒත් බෑ. එතකොට අපි එක දෙයක ඉන්නවා. ආමිෂය හොඳට කරමින් ඒක ආඩුවක් නෑ. ඒකට වෙනසක් කරන්න ඕනේ නෑ. ඔය යන විදිය හොඳයි. දැන් වෙනස කරන්න ඕනේ යටපත් වෙච්ච නීවරණ අපේ මනසේ හොඳයි කියලා තේරුම් ගන්න හැකියාව ලබා ගන්න විදිහේ ශික්ෂාවල් යෙදෙන්න. තේරුණා නේද? ඒ ශික්ෂාව එතකොට මේ භාවනාව කුරුදු කිරීම. නැත්නම් මහා ලොකුවට දිගට සමාධි භාවනාව කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. දැන් ඒකින්ද ඔයගොල්ලන් අපිට තේරෙනවා ඇති බුදුහාමුදුරේ කාලේ සමහර අයට මේ කියන ධර්මයේ ඒවලම තේරෙනවා. මොන භාවනාවක් කරන්නේ? මොකද? ඒගොල්ලන්ට අවබෝධයක් තියෙනවා මේ නීවරණ ගැන. හැබැයි ඒ අවබෝධය නිකන් ආව නෙමෙයි. ඔයගොල්ලෝ වගේම මේ නීවරණ යටපත් කිරීමේ ශික්ෂාව ඉස්සර එදිලා. තේරුණා නේද? ඒක ඇවිස්සලා එනවා බුදුහාමුදුරුවෝ ඉස්සරහ. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ නැතුණත් කමන්නේ මම මේ කියන ධර්මයේ මේ විදිහට ගියොත් මේක වෙනවාමයි. මම වැඩ ජීවමානව හිටියත් එකයි නැතත් එකයි මේ ධර්මයේ අහන්න. තේරුණා නේද? එතකොට දැන් ඔන්න ඒ தത്വයක ඉඳලා තමයි අපි ඉස්සරහට යන්නේ. දැන් මේ ගැන මම පැහැදිලි කරන්නේ මූලිකව ආනාපාන පබ්බේ නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ මුල්ම කොටසේ ඔයගොල්ලන්ගේ හුස්ම ගැනීම ගැන ආකාර හතරක් බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. ඒ පාළි පාඨක් මතක ඇතිදලක් අයට දීගං වා අස්සසන්තෝ දීගං වා අස්සසාමීති පජානාති. පජානාති කියන වචනේ වැදගත්. පජානාති කියන්නේ සිහි කල්පනාවෙන් දැනගන්න. අවධානය කියන එකයි පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං වා අස්සසාමීති පජානාති. ඕකෙම තව අස්සසන්තෝ කියන්නේ හුස්ම ගන්න එක, පස්සසන්තෝ කියන්නේ හෙලන එක. එතකොට ඔතන කීයක් එනවද? දැන් දීර්ඝ හුස්ම ගැනීම ගැනත් අවධානයට ලක් කරගන්න වෙනවා. කෙටි හුස්ම ගැනීම ගැන අවධානයට ලක් කරනවා. ඒ වගේම හුස්ම ගත්තා නම් හුස්ම හෙලනවා. ඉබේ වෙනවා. හුස්ම හෙලීම සම්බන්ධව දිගයි කෙටි කියලා දෙකක් අවධානය වෙනවා. ඊට පස්සේ තියෙනවා තුන්වෙනිව. ඒ කියන්නේ එකක් දිග හුස්ම ගැන අවධානය කිරීම, දෙවෙනි එක කෙටි හුස්ම ගැන අවධානයෙන් ඉඳීම, තුන්වෙනි එක සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේති සික්කති. අලුත් වචනයක්. සබ්බකාය සියලු කය සම්බන්ධ කරගෙන හුස්ම ගැන අවධානයෙන් ඉඳීම. ඊට පස්සේ හතරවෙනිව පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමේති සික්කති. පස්සම්බයං කියන්නේ සංසිඳවමි. තේරුණා නේද? එතකොට දැන් හතර අපි මේ සූත්‍රයේ මතක තියාගන්න ඕනේ. නමුත් මේ හතර වැදගත්. දිග හුස්ම හඳුනා ගන්න ඕනේ. පළවෙනි එක කෙටි හුස්ම. තුන්වෙනි එක සියලු සබ්බකාය පටිසංවේදී කියන තුන්වෙනි අවස්ථාව. හතර ආස්වාස පාස්වාසයේ සංසිඳන මින් ඒ අවස්ථාවත් අවධානයට ගන්න ඕනේ. සංසිඳන මේ හතරයි භාවනාවේ මූලික කාණ්ඩය. මේ කොටස භාවනාවේ සමත කොටසයි. අන්න දැන් අලුත් දෙයක් ඔයගොල්ලන් කියන්නේ. මෙච්චර වෙලා මේ කිව්වේ කරුණු හතරම බුදුහාමුදුරන්ගේ මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබුණාට ඔයගොල්ලෝ මේක වඩන තාක්කල් ඔයගොල්ලෝ වඩන්නේ සමත භාවනාව. තේරුණා නේද? දැන් එතනින් පස්සේ මේක මේ පබ්බෙන් විස්තර වෙනවා. මම මේ පැහැදිලි කරනවා පස්සේ අවශ්‍ය හොඳට. දැන් මේ කෙටියෙන් කියා දෙන්නම් ටිකක්. ඊගාවට තියෙන්නේ ඉති අධ්‍යත්තං වා කායේ කායानुපස්සී කියලා පටන් ගන්නෙ විපස්සනාව. තේරුණා නේද? දැන් විපස්සනාවද සම්පදෙද්ද කියලා මෙතෙන්දී ඔයගොල්ලෝ මේ සූත්‍රයේ අනුව දැනගන්න නෙමෙයි ඕනේ. මම මේ පැහැදිලි කරන්නේ. එතකොට මේකේ කොටස සමතේ, ඒක කොටස විපස්සනා. දැන් ඊළඟට ඔයගොල්ලෝ අමාරු වැටෙන තැන තමයි දීගං වා අස්සසන්තෝ කියන තැන දීර්ඝ හුස්මක් දැනගන්න ඕනේ. දැන් ඊට පස්සේ දෙවනුව දැනගන්න ඕනේ
කෙටි හුස්ම. දැන් මේක ස්වභාවයක්. ඔයගොල්ලෝ භාවනා කරනවා නෙවෙයි ඇල වෙලා නිකන් හිටියත් කය විවේක වෙන්න ඔයගොල්ලෝ හුස්ම කෙටි වෙනවා. මොකද හේතුව? කායික ක්‍රියාකාරීත්වයට ඔක්සිජන් ගන්නයි හුස්ම ගන්න අපි. කායේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න මොකද වෙන්නේ? ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ අපේ එහෙනම් හුස්ම ගන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ ඉඳගෙන භාවනා කරන්න ගියාමත් ඔයගොල්ලන්ගේ අතින් පයින් වැඩ කරන එක නවත්තපුවාම ඉබේම සිදුවෙන දේ තමයි ඔයගොල්ලෝ දන්නේ නැතුව හුස්ම ප්‍රමාණය අඩු වෙනවා ගන්න. ඔක තමයි භාවනාවේ එක මේ ස්වභාවික සංසිද්ධිය. නමුත් මේ ස්වභාවික සංසිද්ධිය බුදුහාමුදුරුවෝ සතියෙන් අල්ල ගන්න දෙනවා. මේ අල්ල ගන්න දෙන්නේ හුස්ම ගැන පරිශීලනයක් කරන්න නෙමෙයි. මේ සතිය එක තැනකට පුරුදු කරන්න උපදේශක් දෙනවා. තේරුණා නේද? දැන් එහෙමනම් දීර්ඝ හුස්ම අවගොල්ලෝ භාවනා කරන්න පටන් ගත්තත් ඔය දෙයමයි වෙන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා භාවනා කරන්න ලැහැත් වෙනකොට හුස්ම ගන්න ප්‍රමාණය නෙමෙයි භාවනාව විනාඩි 5ක් යනකොට කරන්නේ. ඒ ප්‍රමාණයට අඩු වෙනවා. ඒක Tamanට හඳුනගන්න පුළුවන් වේද බැරි වේද කියන එක වෙනම ගැටලුවක්. ඕනම සත්‍යයකට සිදුවෙන සංසිද්ධිය ඕකයි. දැන් මේ සඳහා ඔයගොල්ලන්ට මම මේ හුස්ම තේරුම් ගන්න කියන්නේ කයෙන්. දැන් කයෙන් තේරුම් ගැනීම ගැටලුවක්. දැන් මම ඒකට මේ පැහැදිලි කිරීම කරගන්න ලේසි වෙන දෙයක් කරන්න ඔයගොල්ලෝ මේ ඇඟිල්ල ඇස් දෙක පියාගෙන කරන්න මම මේ කරන විදිහ බලාගෙන මේ දබර ඇඟිල්ල වගේ එකක් මේ පිටි අල්ල නෙමෙයි මේ පැත්තයි පා මේ නහයට කිට්ටු කරගෙන ඇස් දෙක පියාගෙන ඉන්න බලන්න. නම් කරලා හුස්ම ගන්න එක මේ ඇඟිල්ලට කොහොමද දැනෙන්නේ? ඒක හොයන්න. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති හුස්ම ගන්න එක තේරෙන්නේ නැහැ හුස්ම හෙලන එක ඇඟිල්ලේ වදිනවා. තේරුණා නේද? ඒක තේරෙනවා නේද හොඳට? මේ ඇඟිල්ල කියන්නේ කාය විඤ්ඤාණයේ කොටසක්. දැන් ඔය විදිහ තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඇඟිල්ලෙන් කෙලින්ම වදිනවා. මේ එළියට හුස්ම එන එක. දැන් තොල හෝ නහයේ අග්‍රයක් ගත්තොත් ගැවිලා යනවා. එච්චරයි නේද වෙන්නේ? දැන් ඇඟිල්ලත් මෙහෙම වෙනස් කරත් ඔයගොල්ලන්ට හුස්ම වැඩිලා ගැවිගෙන ලිස්සලා යන එකක් තේරෙනවා. මෙන්න මේ කයට දැනෙන දේ තමයි අවධානය ඉන්නේ. එතකොට ඔයගොල්ලෝ ඇඟිල්ල නෙවෙයි ඉන්නේ මෙතෙන්ට දැනෙන එකයි. දැන් මේකෙන් මාරු කරත් ඔයගොල්ලෝ සතිපට්ඨාන සූත්‍රයෙන් මාරු වෙනවා. තේරුණා නේද? මේක වෙනස් වෙන්න බෑ. හුස්ම දැනෙන්නේ එතකොට කයට ස්පර්ශයක්. මේක පොට්ටබ්බය. මේ දැනෙන එකේ අවධානයෙන් ඉන්න. ඒකට අවධානයෙන් ඉන්නකොට ඔයගොල්ලන්ට ඉබේම සතිය දියුණු වෙනවා. ඉබේම වායාමයේ දියුණු වෙනවා. තේරුණා නේද? නමුත් ඔයගොල්ලන්ට මේ ඉන්න එකේ මොකද්ද මට ලැබෙන්නේ කියලා හිතුවේ හැටිය නීවරණ එනවා. හරි නේද? එතකොට ඔයගොල්ලෝ දන්නේ මේ බුදුහාමුදුරන්ගේ කියමනට අපි දේශනාවට අකීකරුණා කියලා විචිකිච්ඡාවක් ආවේ කියලා දන්නේ. ඒක දන්නේ නැතුව අපි වර්ණනා කරන්න යනවා මම ආත්ම හතක ඉඳලා නැත්නම් අපේ પરම්පරා හතකින් ආව පිරිසුදු බෞද්ධයෙක් ඉන්න මගේ විචිකිච්ඡාවක් නැහැ කියලා. මොකටද එහෙනම් හුස්ම ගැන අවධානයෙන් ඉන්නසෝ මේක හරිද කියලා හිතුවේ. ඒක තමයි විචිකිච්ඡාව. තේරුණා නේද? මෙතෙන්දි මේ වටිනා දැනදී විචිකිච්ඡාව ඕකයි. නොසන්සුන් භාවය ඕකයි. තේරුණාද දැන් නීවරණ දෙක අපිට කොයි තරම් දුරට මේකට බාධා කරනවද කියලා. හුස්ම ගැන අවධානයෙන් ඉන්න දෙන්නේ ඔයගොල්ලෝ විචිකිච්ඡා දෙකෙන් වැඩ ගන්න යනවා. මේකේ පරිශන කරන්න යනවා. මේක හරිද වැරදිද? මේකේ හරියකුත් වැරදියකුත් නැහැ බුදුහාමුදුරුවෝ. තේරුණා නේද? මොකද හරි දේ කරන්නේ වැරදි දේ කරන්නේ කවුද? මම. දැන් බුදුහාමුදුරුවෝ ඕනේ අවසානේ මොකක්ද? මම කියලා කෙනෙක් නැහැ කියලා ඔප්පු කරා. එහෙනම් පටන් ගත්ත තැනම මම හිතුවා මම හරි දේ කරනවාද වැරදි දේ කරනවාද කියලා හොයන්න කිව්වොත් මොකද වෙන්නේ මට? මම වැඩි වෙන්නේ. තේරුණා නේද? දැන් ධර්මයේ අපි ඔන්නේ විදිහට තමයි අපි පිළිගන්නේ. මේ පිළිගැනීම එතකොට මම හැදුවේ අපේ උඩින්ම නීවරණ.
ඔයගොල්ලෝගේ නීවරණ දැන් තියෙන කාමච්ඡන්දේ නෙවෙයි මම අහන්නේ. ඔතන. ව්‍යාපාදයක් නෙවෙයි, නිදිමතක් නෙවෙයි. උද්දච්ච කුච්චයයි විචිකිච්ඡාව. මේකයි මම ඉස්සෙල්ලා මතක් කරේ පරේෂණ මට්ටමේ තෘෂ්ණාව කියලා. ඒ පරේෂණ මට්ටමේ දෙයක් මේ නීවරණ දෙක. මේවා තමයි ලෝකේ හදන ඔක්කොම අලුත් සොයාගැනීම් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ නම් අපි කියන්නේ සහතික දෙන්නේ අහවලා. මෙන්න මේ පුජ්‍යලයා මේක හෙව්වා. බුදුහාමුදුරුවෝ සහතික දෙනවා මේ දෙක. ඒ පුජ්‍යලයේ කෙවෙන්නේ නැහැ හොයලා තියෙන්නේ මේ නීවරණ. ඒක හින්දා හොයපු දේ ලොකු නෑ බුදුහාමුදුරන්ට කොහෙද? තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට ඔහොම නෙමෙයි දැන්. සාමාන්‍යයෙන් හිතන්න බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා කාලේ යාගේ පුත්‍රයවන රාහුල හාමුදුරන්ට රජකම දුන්නද පැවිදි කරා. රජකමේ අන්තිම ඉහළට ගියත් නීවරණ වලින් බැටකන. නීවරණ වලින් හදාගත්ත දෙයක් රජකම. තේරුණා නේද? දැන් නීවරණ නැති තැන බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා. එහෙනම් තමා ඇසුරු කරන හැමෝටම බුදුහාමුදුරුවෝ දෙන්න හදන්නේ මොකද්ද? නීවරණ නැති තැන. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට නීවරණ නැති තැන හොයාගන්නත් ඕනේ දූ පුතුලන්ට නැත්නම් මහත්යයට නෑදෑයන්ට නීවරණ නැති තැනක් හොයලා දෙන්නත් ඕනේ. මොන ගැටුමේද ඔයගොල්ලෝ ඉන්නේ? දැන් ඔයගොල්ලන්ට මේ දවසෙන් දෙකේ නීවරණ නැති තැනකට යන්නත් ඕනේ. නමුත් මගේ ළමයාට, දුවට, පුතාට, මහත්යාට, නෝනට නීවරණ වලින් ලැබෙන ඵලයකුත් ඕනේ. දැන් ඔයගොල්ලෝ අවංකවද වැඩේ කරන්නේ නැද්ද? නෑ. තේරුණා නේද? ඒකයි අපි මේ නීවරණ ගැන ඉගෙන ගන්න නැතුව මේ ගමනේ යන්නම බෑ. නමුත් බුදුහාමුදුරුවෝ දෙන්නේ ඒක නරකයි කියන එක නෙමෙයි. ඔයගොල්ලෝ තෝරගත්ත ශික්ෂා කාලයේදී නීවරණ යටපත් කරන්න මනසයි. තේරුණා නේද? අරවා අත්තරින්න කියන එකක් නෑ. බුදුහාමුදුරුවෝ පෙන්නනවාද පුත්තදාරත් සංඝහෝ කියන එක මංගල කාරණා. දූපතුන් සංග්‍රහ කිරීම මංගල කාරණා. ඥාතීන් සංග්‍රහ කිරීම මංගල කාරණා. ඒ වගේම තපෝච බ්‍රහ්මචර්යා. බ්‍රහ්මචර්යාවත් මංගල කාරණා. බ්‍රහ්මචර්යාව කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. නැතුව තුන්වෙනි ශික්ෂාපදයේ සම්බන්ධ එකක් නෙවෙයි. මම හිතන්නේ අර එක දවසක පොයේ දවසක මම ගියා දුන්නා ඒ බණ. තේරුණා නේද? බ්‍රහ්මචර්යාව කියන්නේ ඔය දැන් ඔයගොල්ලෝ මහන්සි වෙන දෙයයි. මොකද්ද මහන්සි වෙන්නේ? සීල ශික්ෂාව වඩලා තියෙනවා දැන්. සමාධි ශික්ෂාවයි ප්‍රඥා ශික්ෂාවයි වඩන්නේ. නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමේ කරන එක තමයි බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාවෙන් පස්සේ ලැබෙන මංගල කාරණේ මතකද? මංගල සූත්‍රයේ පෙළට හදලා තියෙනවා. තපස බ්‍රහ්මචර්යා නෑ. ආර්ය සත්‍යාන දර්ශන චතුරාර්ය සත්‍ය දකින්න බ්‍රහ්මචර්යාවක් තිබුණොත් විතරයි. තේරුණා නේද? චතුරාර්ය සත්‍ය දකින්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරොත් විතරයි. බ්‍රහ්මචර්යාව කියන්නේ ඒකයි. දැන් මේක අපිට වරද්දලා කවුරු හරි ලියලා දීලා තියෙනවා බ්‍රහ්මචර්යාව කියන්නේ තුන්වෙනි ශික්ෂාපදයට සම්බන්ධ දෙයක්. තේරුණා නේද? මේක එහෙම වුණොත් ගැහැණු පිරිමි නැති බ්‍රහ්ම ලෝකයේ ඉන්න අය ඉබේම චතුරාර්ය සත්‍ය දකින සම්මා සම්බුදුරේ පහළ වෙන්න ඕනේ. දැන් අබ්‍රහ්මචර්යා කියන එක ගැලපෙන්නේ නැහැ නේද? ඒක යෙදිලා තියෙන බ්‍රහ්ම ලෝකෙට යෙදිලා නැහැ. හේතුව මොකද? බ්‍රහ්ම ලෝකයේ ගැහැණු පිරිමි ભેදයක් නැහැ. තේරුණා නේද? දැන් තපස් කරලා නෙවෙයිද බ්‍රහ්ම ලෝකෙට ඒගොල්ලෝ ගියේ? එතකොට අපි කියන ගුණාංග ඔක්කොම වැඩිලා නේද? දැන් මුණින් තියෙන අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනම් මේ කියන ඔක්කොම ටික රැකලා තපස් රැකලා ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝකෙට යනවා. එතකොට එහෙ බ්‍රහ්මචර්යාවක් නැති හින්දා ඉබේම වෙන්න ඕනේ මොකද්ද? ඒ ගුණය වැඩිලා යා චතුරාර්ය සත්‍ය දකින්න. එහෙම එකක් බුදුහාමුදුරු පෙන්නනවා. එහෙම වෙන්නේ තේරුණා නේද? මේ බ්‍රහ්මචර්යාව කියන්නේ ඔය පොතේ තියෙන එක පිළිගන්න එපා. මේක පිළිගත්තොත් ඔයගොල්ලන් මේ අටුවාවේ මෙහෙම ලියලා තියෙනවා. ඒකයි මම මේ අවධානය කියන්නේ.
මේ බ්‍රහ්මචර්යාව කියන්නේ තුන්වෙනි ශික්ෂාපදේ කියලා ලියලා තියෙනවා. ඒක නෙවෙයි මේ බ්‍රහ්මචර්යාව කියන ධර්මයේ සූත්‍ර ගණනාවක් තියෙනවා. බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමයි. තේරුණා නේද? තපසක් තියෙනවා නම් තපස කියන්නේ දැන් ඔයගොල්ලන්ගේ තපසක් තියෙනවා. ඔයගොල්ලන්ගේ ඒවල් දොරවල් අත්තරලා ආවික තපස දැන්. අනික් අංග ටික දැන් අදාළ නැහැ අපිට මේ මංගල සූත්‍රයේ. දැන් තපසට ආපුවම අනික්ව නැහැ. දූ දරුවෝ අත්හැරියා. ඥාතීන් අත්හැරියා. හැබැයි අද දවසේ ඒ ඇති බුදුහාමුදුරුවෝ. තේරුණා නේද? එතකොට දැන් ඔයගොල්ලෝ තපසේ ඉන්නවා. දැන් ඊගාට භාවනා වඩනකොට බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරනවා. ඔයගොල්ලෝ හරියට බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් හරි දේ කරොත් ඔයගොල්ලන්ට චතුරාර්ය සත්‍ය ලැබෙනවා. තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දස්සන. එතකොට මේ ටික සම්පූර්ණ වෙනවා. එතකොට ඒ නිසාවෙන් එන්නේ ගමනක යන අය අපි කියලා හැම වෙලේම හිතන්න ඕනේ. දැන් මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට එහෙමනම් අපේ අර කයෙන්ම ඉන්න බලන්න මම දැන් වෙලාවේ 11:00යි මෑණියන් හිම දානෙට වෙලාව හරි දානේ අරගෙන ඔයගොල්ලන්ට වෙනදා ඉස්සෙල්ලා ගිය සතිය වගේම එක වෙනකම් ඔයගොල්ලෝ කෑම කන්න පස්සේ උනත් යමනේ ඉස්සෙල්ලා කෑවත් යමක් නෑ එක වෙනකම් මේ භාවනාව ආය ගමනක් බලන්න උත්සාහ කරන්න. හැබැයි හුස්ම තේරෙන්න ඕනේ කයටම. තේරුණා නේද? කයේ කොතෙන්ද තේරෙන්නේ කියලා හෙව්වොත් මොකද වෙන්නේ? නොසන්සුන්කම හෝ විචිකිච්ඡාව යයි. තේරුණා නේද? ඒවා අපිට වැඩක් නෑ. ඔහි අවධානයෙන් ඉන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු දෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කෙරේ ශ්‍රද්ධාවෙන් අහුවෙන තැනකින් ඉන්න. දැන් අල්ලපු කෙනා නන යාළුවාට මෙන්න මෙහෙමයි තේරුනේ කියලා ඒක හෙව්වොත් මොකකින්ද හොයන්නේ? නීවරණ වලින්. තේරුණා නේද මෙතන ගැඹුර මොකද්ද කියලා? ඒ කියන්නේ අපිට ඕන මොනවා හරි දේ කරවත් අපි නීවරණ වලට පොහොර වෙනවා. අපි මොකවත් නොකර ඔයගොල්ලන්ට දැන් හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට සම්මා සතියයි සම්මා වායාමයයි තිබුණේ. ඔන්න ඔය රහස විතරක් ඉගෙන ගන්න. ඒ ඇති. එහෙම නේද? මෙතන ලොකු මොකක්වත් නැහැ. අර ඔය රහස ඉගෙන ගන්න බැරි මොකද අපි 21 වෙනි දිවසේ අපි උපන්දා ඉඳලා වැඩ අරන් තියෙන්නේ මේ නීවරණ දෙකේ. ඒකින් හින්දා මේක මහා ලොකු දෙයක් විදිහට අපි හොයන්න යනවා. මේකෙන් තමයි මේ බුදුහාමුදුරුවෝ මොනවා වගේ මේක ගියාම මේ අනුනීක්ෂයක් පහළ වෙයි උස්න වගේ. නේද? අපි විද්‍යාව දැනුමින් එහෙම හිතනවා. ඊළඟට පේන්න පටන් ගනී මේ කය අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔන්නෝම ඒවා අපි හිතේ හදාගන්න. මේ ඔක්කොම නීවරණ වැඩ. තේරුණා නේද? ඔයගොල්ලෝ කිසි දෙයක් ගණන් ගන්න එපා. ඔයගොල්ලෝ සිහි කල්පනාවෙන් හුස්ම ගැන අවධානයෙන් ඉන්න. අනික තමයි දැන් මෙතන මම පැහැදිලි කරා මේකේ කාරණා හතරක් තියෙනවා කියලා දීර්ඝ හුස්ම, කෙටි හුස්ම ඔය දෙක තේරෙන දෙයක් නේ. දැන් ඕක හොයන්න ගියොත් කවුරු හරි මට මේ දිග හුස්මක්ද දැන් තියෙන්නේ මට කෙටි හුස්මක්ද කියලා නීවරණ වලට අහුවෙනවා. තේරුණා නේද? ඒක හින්දා ඒක හොයන්න එපා. අනික ඔය දෙකම අහුවෙන්නේ නැහැ ඔයගොල්ලන්ට දැන් අවුරුදු ගාණක් භාවනා කරා නම් මේ භාවනාව. දිග හුස්ම එවුවොත් නීවරණ වලටම ඉඩ දුන්නා නිසා කෙටි හුස්ම දැනෙන්නේ නැහැ. ගක්කල් භාවනා කරා නම් ඔයගොල්ලෝ දැනගෙන හරි නොදැනගෙන හරි කොහොම හරි කරා නම් මොකද වෙන්නේ? දිග හුස්ම තේරෙන්නේ නැහැ, කෙටි හුස්ම තේරෙන්නේ නැහැ. ඊට ඉස්සරහට යනවා ඉක්මනින්. දැන් ඔයගොල්ලෝ ඒ ඉක්මනින් ගිහිල්ලා පාස් වෙලා ගිහිල්ලා පිටිපස්සේ හැටලා බලනවා දිග කෑල්ල. මොකද වෙන්නේ? නීවරණ වලින් ඔයගොල්ලෝ භාවනාව පිටිපස්සට ගෙනියන. භාවනාව නැති කරනවා. සම්මා වායාමයෙන් නැති කරනවා. සම්මා සතිය නැති කරනවා. දැන් මේක තිබුණා කියලා මේ ක්‍රමය එතනින් හොයන්න බෑ. තේරුණා නේද? නමුත් ඔයගොල්ලෝ ජීවිතේ කවදා හරි මේක අත්විඳලා තියෙනවා ඒක තමයි නෑ. ඒ කියන්නේ ආධුනිකයෙක් ඉස්සෙල්ලාම භාවනා කරන්න ගියොත් මේක හොඳට අල්ලගන්න. දැන් ඔයගොල්ලෝ හුඟක් කල් මේ භාවනාව කරලා නම් මේක නවතින්නේ නෑ. මේ දිග හුස්ම කියන එක තේරෙන්නේ නෑ ඔයගොල්ලන්ට. නිකම්ම තේරෙන්නේ හුස්මේ වෙන දෙයක්. තේරුණා නේද? ඒක නිසාවෙන් අර දැන් අපි මේක ගැන පරිශන කරන එක සම්පූර්ණ නවත්තලා ඉස්සරහට යන්න ඕනේ. සිහියෙන් මේ හුස්ම ගැන සිහියෙන් ඉන්න එක විතරමයි භාවනාව. ඒ හුස්ම ගැන පරිශන කිරීම නෙවෙයිමයි භාවනාව. තේරුණා නේද? මේක හඳුනගෙන එහෙම දේවල් කරනවා නම් අත්තර. එච්චරයි. මේ අත්තරගෙන යනකොට ඔයගොල්ලෝ සතිය දිනු වෙලා
අර කියන විසුද්ධියටපත් වෙනවා නිකම්ම. මොකද්ද විසුද්ධිය කියන්නේ? නීවරණ යටපත් වීම. දැන් ඔයගොල්ලන්ට ඔය වගේ තත්ත්වයක භාවනාවක් කරනකොට නීවරණ දෙකයි තියෙන්නේ. උද්දච්ච කුක්කුච්චයයි ඔය දෙක විතරයි යටපත් වෙන්නේ. ඔය යටපත් වෙන මාස අනන්ත අප්‍රමාණ ආව වෙනවා ඔයගොල්ලන්ට මූසල. එච්චරයි නේද? තේරුණා නේද? දැනට අපිට මූසල වෙච්ච මේ මනස වටිනවා කියලා තේරුම් ගන්නකම් මේකම කරන්නේ. වෙන විකල්ප නැහැ. අපි දිනු වෙලා තිබුණා ඉස්සර මේවා කරලාම අහනකොට මේක තේරෙනවා. අහනකොට තේරෙන්නේ නැත්තේ අපි දිනු නැහැ කියලා එහෙනම් වැඩියෙන් මේක කරන්නේ. තේරුණාද දැන් අපි ආයුතු ගමන දැන් පැටලිලා දින්නේ කොහෙද කියලා තේරෙනව නේද? මේ පැටලෙවිලා අරෝගන එහෙනම් ඔයගොල්ලෝ එක වෙනකම් ඒ කියන්නේ කැමක් ගන්න එක වෙනකම් නිදහසේ අර කතාවට වැඩි යන්න එපා. භාවනාව මාරුවට කරා. සක්මන් කිරීමයි ඉඳගෙන ඉන්නීමයි. අවුවේ ඉන්න එපා. මේ ඇවිදින්න බැරි අය සක්මන් කරන්න යන්නත් එපා. අර නිදහසේ එහා පැත්තේ තියෙන ඉඩකඩ ඒවත් සක්මන් කරන්න. ගැටලුවක් නැහැ. එහෙම අපි එකට 1:10ට විතර එනකොට මෙතෙන්ට මම අද මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ පැහැදිලි කිරීම ටික ඔයගොල්ලන්ට විස්තර කරලා අවසන් කරනවා. හැබැයි ඔක්කොම කරන්න බෑ. කරන්න පියවරෙන් පියවර. නමුත් පැහැදිලි කරනවා මේ ටික ඔක්කොම. තේරුණා නේද? ඒකේ ධර්මයේ තියෙන මොනවද කියලා දැනගන්න. හොඳයි එහෙනම් ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ වෙලාව වැඩසටහන අවසන් කරනවා.